මෙත් බුද්ධාභිවන්දනා සකල සත සසරින් මුදන්නට. හොඳයි, සාදුකාරයක් දෙන කවුරුත් නමස්කාරය කියමු අපි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත සාදු කියනකෝ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියනකෝ වාසනාවන්ත පින්වතුනි, අද මේ පින්වත් හැම දෙනාම බොහොම සද්ධාවෙන් කලම් ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්නයි සූදානම් වෙන්නේ. විශේෂයෙන් අතුරුගිරිය ඔරුවල පදිංචි PH ගුණවතී මහත්මිය. එතුමියත් පවුලේ හැම දෙනාමත් මේ ඥාතීන් එකතු කරගෙන ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ 2018 පෙබරවාරි මාස 25 වෙනි දින මිය පරලොව ගියේ ස්වාමි පුරුෂයා වන AH හරිස්චන්ද්‍ර මහත්මයාටත් 2009 අප්‍රේල් මාස මිය පරලොව ගියේ රණවිරු ජනක වසන්ත පුතණුවන් ඇතුළු පවුලේ සියලුම සංසාරගත මියගිය ඥාතීන්ට පින් දීම ප්‍රධාන අරමුණක්. පින්තුනි, පින අතර අග්‍රම පිනක් තමයි ධර්ම දානමේ පින. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මේ ලෝකේ නොයේක් පින්කම් කරන්න පුළුවන්. ඒ අතර අග්‍රම පින සබ්බ දානං ධම්ම දානං ජිනාති. ඒක බුදුහාඳුර එක උපමාවක් පෙන්නනවා. මහණෙනි, දැන් අටපිරිකර පූජාව පිනක්නේ. අටපිරිකරක් පූජා කරන එක විශාල පිනක්. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. මහණෙනි, අහස උසට. ඒකේ තවත් උපමාවක් තියෙනවා. අකනිටා බඹලෝ දක්වා. අපි නිකන් සාමාන්‍ය කතාවට කියන අහස උසට කියලා. අහස උසට අටපිරිකර කන්දක් ගොඩ ගහලා පූජා කරනවා. එතකොට ඒක විශාල පිනක්. තව කෙනෙක් සතර පද ගාථාවකින් බුදු කෙනෙක්ගේ බුද්ධ වචනයක් ධර්මයක් දේශනා කරනවා.
අර අටපිරිකර කන්දක් ගොඩ ගහලා පූජා කරනවට වඩා පිනක් කියනවා බුදු කෙනෙක්ගේ බුද්ධ වචනයක් ගාථාවකින් හරි ධර්ම දේශනා කිරීම. මොකද මේ බුද්ධ වචනේ ඇහෙනවා කියන්නේ ලෝකේ කලාතුරකින් අහන්න ලැබෙන දෙයක්. පින්වතුනි ඔබ අහලා ඇති දීපංකර පාදමූලයේ තමයි අපේ බෝසතාණන් වහන්සේ මුලින්ම විවරණ ගත්තේ. ඒ මීට මහා කල්ප අසංකේය 4කුත් තවත් කල්ප ලක්ෂයකට කලින් කියන. අපි ඒක කියන්නේ සාරා සංකේය කල්ප ලක්ෂයක්. ඕක අපි නිකන් ওই වචනේ කිව්වට අසංකේයයක් කියලා කියන්නේ 1.140ක් කියනවා. ඕක ලියන්නවත් පුළුවන්ද අපිට? බින්දු ගාන හරි පටල ගන්නවා ලියන්න ගියත්. 1.140 අසංකේය. ඒ වගේ අසංකේය මේ කල්ප වලින් අසංකේය ඒවා 4කුත් තවත් කල්ප ලක්ෂයක්. සාරා සංකේය කල්ප ලක්ෂයක්. ඔය දීර්ඝ කාලී ලෝකේ පහළ වුණේ බුදුවරු 24 නමයි කියනවා. ඔබ අහලා ඇති අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේ ඉඳන් සූවිසි විවරණ ලැබුවා කියලා තමයි තියෙන්නේ. බුදුවරු 24 නමක් සම්මුඛ වුණා විවරණ ගත්තා. එහෙමනම් අපිට පේනවා මේ සසරේ බුද්ධ කියන වචනේවත් අහනවා කියන එක අතිශයින්ම දුර්ලභයි. බුදු කෙනෙක්ගේ බණපදයක් අහන්න ලැබෙනවා කියන්නේ ලෝකේ කලාතුරකින් ඇහෙන දෙයක්. ඒ නිසා බණපදයක් අහනවා කියන එක නම් බොහොම දුර්ලභයි. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සතර පද ගාථාවකි කෙනෙකුට බණපදයක් අහන්න ලැබෙනවා නම් අටපිරිකර කන්දක් පූජා කරනවට වඩා විශාල පිනක් කියනවා. ඒ නිසා මේ පින්වතුන් අද දවසේ පින අතර අග්‍රම පිනවන ධර්ම දානමේ මහා පින්කම සිදු කරගන්න. ඒ පින ඔබ හැම දිනාටමත් නිවන් අවබෝධයේ පිණිසම පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි අපි මේ ජීවත් වෙන්නේ විශාල අනතුරක් තුල. හැබැයි අපිට අනතුර පේන්නේ ඒ පේන්නේ නැත්තේ පුංචි ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදේ ආපු ගමන් ආදීනවේ අමතක වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයකම පෙන්නනවා සමුදය අස්තංගමේ හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ආස්වාද ආදීනව නිස්සරණ හැටියට පෙන්නනවා. මේ පංචකාමයන්ගේ තියෙනවා සුළු ආස්වාදයක්. ඒ ආස්වාදයත් එක්ක ආදීනව ඔක්කොම අමතක වෙනවා. දැන් අපි හිතමු අපි ලෙඩෙක් දකින්නවා කියලා එක තැන දුක් විඳින මල මුත්‍ර කරගෙන දුක් විඳින ලෙඩෙක් දකින්නවා. දැක්ක ගමන් අපිට මොකද එකපාරට හිතෙන්නේ? හම්බෝ අපිට නම් මෙහෙමනම් දුක් විඳ ඉන්න ඕනේ නැහැ කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා. හැබැයි අපිට සුළු මොහොතකින් ආයි අපිට හිතෙනවා එයාට එහෙම වුණාට අපිට එහෙම නැහැ. අපි තාම මොහොතට ඉන්නවනේ. ඒක ආයි අමතක වෙනවා. අපිට ලෙඩක් හැදෙනවා. අපිට ලෙඩක් හැදිලා නැගිට ගන්න බැරුව කොළුවේ කැක්කුම කලන්තේ ඇඟපත රිදෙනවා. එපා වෙනවා ජීවිතේ. හම්බෝ මේකද මේ ජීවිතේ කියලා හිතෙනවා. යන්තම් සනීප වෙලා පණ ගහලා ආපු ගමන් අර ඔක්කොම අමතකයි නේද? ආයේ ඔක්කොම අමතකයි. ඒක තමයි ආස්වාදේ ආපු ගමන් ආදීනවේ සැනින් අමතක වෙනවා. මම දවසක් ලෙඩෙක් බලන්න ගියා පණ පිටින් පණුව ගහලා. ඇඟේ තුවාල ඇවිල්ලා තුවාල වලින් පණුව එනවා උඩට. කෑ ගහනවා. මැරිලා නැහැ පණ තියෙනවා. විශාල වේදිත ඉන්ජෙක්ෂන් ගහන වේදනානාශක. තුවාල වලට බේත් දතා. එතකොට අපිට සංසාරේ අපි හිතනවා අම්බෝ මෙහෙමනම් දුක් විඳින්න ඕනේ. හැබැයි එයා හිතනවද? එයා කොහොම හරි තව මොහොතක් හරි මේ ජීවිතය තුළ ජීවත් වෙන්න තමයි එයා උත්සාහ කරන්නේ. ඒක තමයි මේ තණ්හා විසභාවය. අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් බැඳිච්ච සත්වයා එයා හැම වෙලාවෙම ආස්වාදයට එක්ක ආදීනවේ සැනින් අමතක වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්න හැම වෙලෙම ආදීනව සිහි කරන්න. වයසට යෑමත් සමග ජීවිතයේ තරුණකම අවසන් වෙනවා. ලෙඩවීමත් සමග නිරෝගිකම අවසන් වෙනවා. මරණයත් සමග ජීවිතය අවසන් වෙනවා. ඕක හැම වෙලෙම හිතන්න අපි ඉපදුනානේ. ඉපදුනා නම් නත්ති ජාත සමරණ නොමැරී ඉන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ කිය. ඒ නිසා හැම වෙලෙම මම මැරෙනවා කියන එක හිතන්න. ඒක භාවනාවක්. ඒකට කියන්නේ මරණ සති භාවනාව කියලා. එහෙම මරණය සිහි කරලා ඒක කලාතුරකින් දැන් අපි මේ බණට කිව්වට ප්‍රායෝගික ප්‍රශ්න එනකොට කොහොමද විඳින්නේ?
බණ ඇහෙනකොට ඔව් ඒක තමයි කියලා හිතෙනවා. Tamanට ප්‍රශ්න එනකොට අමාරුයි. හැබැයි මේ ළඟදී ලොකු දෙයක් වුණා දැන් අද හරියට සතියකට කලින්. ඒ කියන්නේ මං ඉස්සර මං කෑගලේ මේ ඉස්කෝලේ ඉගෙන ගන්නකොට මගෙත් එක්ක එක පන්තියේ හිටපු ළමයෙකුට දැන් පිළිකාවක් හැදිලා. ඒ පිළිකාව හැදිලා ඉතින් ඒ දරුවාට හැට මිදුළු බද්දයක් කරන්න ඉන්දියාවට ගෙනියන්න ලක්ෂ 90ද 100ක්ද යනවා කියලා. මම බණකට ගියාම ඉතින් පන්තියේ ළමයි ඇවිල්ලා මට කිව්වා හාමුදුරනේ අපි මොනවා හරි දෙයක් කරන්න හිතුවා ඔබ වහන්සේටත් යමක් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මං කිව්වා මං ඉන්න දවසක් බලලා එන්න කියලා. ඉතින් ඒ දරුවෝ ගිය සෙනසුරාදා මාව හම්බෙන්න ආවා. සෙනසුරාදා ආවේ. ඒ ආවේ තව පන්තියේ ළමයි 10 දෙනෙක් එක්ක එකතු වෙලා ආවා. ඒ දරුවෝ අර ලෙඩ ළමයාත් ඇවිල්ලා හිටියා. ඇවිල්ලා ඉතින් මගේ ඉස්සරහම ඉඳගෙන හිටියා මාත් එක්ක පන්තියේ ළඟම වාඩි වෙලා ඉගෙන ගත්ත දරුවෙක්. එතකොට ඒ ළමයාගේ ළමයාත්සොර ලකී කියලා කියන්නේ ළමයාට. ඉතින් එල්ල හොඳට hina වෙලා කතා ඒ ළමයාට ලෙඩක් නැහැ හොඳට hina වෙලා කතා කරලා මේ වැඩේ සූදානම් කරලා හාමුදුරුවෝ අපි බණකුත් කරමු මේ යාළුවා වෙනුවෙන් ඒ ළමයාට මේ ඔපරේෂන් එකට කියලා ඉතින් කතා කරලා ඉතින් මමත් කිව්වා මමත් පුළුවන් උදව්වක් කරන්නම් කියලා හොඳට hina වෙලා ගියා. සෙනසුරාදා ඉරිදා මට හවස කෝල් එකක් ආවා. ලෙඩ වෙච්ච ලෙඩා ඉන්නවා. අර ඉස්සරහම මගෙත් එක්ක වාඩිලා කතා කරපු ළමයා මැරිලා. පපුවේ අමාරුවක් හැදුනලු. එහෙම සිද්ධාලේප ටිකක් ගගා ඉඳලා ස්පිරිතාලෙට ගෙනියන ටිකට පණ ගිහිල්ලා. හොද්දට හිටපු දරුවා. කිසි ලෙඩක් නැහැ. ආවේ ආඩුවෙකුට උදව් කරන්න. ජීවිතවල ස්වභාවය මේ හිටියා. ලෙඩා ඉන්නවා සමහරලාවට හොඳට ඉන්න මිනිස්සයා මැරෙනවා. දැන් මම පෙරේදා දැන් යන්න ඕන නිසා මගේ පන්තියේ හිටපු දරුවේ මම බණ ටික කරලා කොහොම හරි රෑ ගියා. පිරිමි දරුවෝ දෙන්නයි ඒ පවුලේ හිටියේ දුවෙක් ඉන්නවා පිටරට. එතකොට එක පුතෙක් මීට අවුරුදු 5කට කලින් ඇක්සිඩන්ට් එකක් වෙලා මැරිලා. එකම පුතා දැන් ওই ඉතුරු වෙච්ච. ඒ දරුවත් අවුරුදු 38යි මගේ වයස නැති වුණේ. එතකොට ඉතින් ඒ තාත්තයි නෑදෑයෝ ටිකයි ඉතින් බිම වාඩි වෙලා මාව දැක්කට පස්සේ අඬන්න ගත්තා. අම්මා මෙහා පැත්තේ හිටියා බිම බලාගෙන හිටියා. එච්චර මොකුත් කිව්වේ නැහැ සද්ද නැතුව හිටියා ඇස් පියාගෙන. ඉතින් මං ධර්මයේ ගැන කරුණ ටිකක් කියලා අපේ පවුලේ 10 දෙනෙක් නම් මල ගෙවල් 10ක් අම්මා කියලා ඉතින් මං කරුණ ටිකක් කිව්වා. ඔක්කොම කතා කළා මං පැය භාගයක් විතර ඉඳලා මං එහෙමනම් යන්නම් කියලා නැගිටිනකොට ඒ අම්මා නැගිටලා මගේ ළඟට ඇවිල්ලා කිව්වා හාමුදුරනේ මම කාලයක් බණ අහනවා කිව්වා. මගේ පුතා වුණත් මිනිය ගෙනාවට පස්සේ හැමෝම අඬලා ඉවර වෙනකම් මං පැත්තකට වෙලා ඉඳලා මං ඇවිල්ලා මිනිය දිහා බලාගෙන මං ගෙනාපු ඉලේ ඉඳන් මරණ සතිය වඩනවා කිව්වා. මමත් වෙවුලලා ගියා. මෙහිමයි ඉන්නවනේ කියලා. එතකොට බලන්න ධර්මය අල්ලපු මෙහිමයි ඉන්නවා. අම්මා කෙනෙකුට තමන්ගේ දරුවගේ මිනිය දිහා බලාගෙන මේ තරුණ වයසනේ අවුරුදු 38යි. ඉතින් අර දරුවගේ හිටි ගමන් මැරෙයි කියලා හිතලා මැර ලෙඩක් වෙලා මැරුණා නෙමෙයි. ඒ බලාගෙන මරණ සතිය වඩන්න පුළුවන් කියන්නේ දියුණුද නැද්ද? දියුණුයි. අපි නොදන්නවා වුණාට මේ බණ අහලා දියුණු වෙච්ච මිනිස්සු මේ සමාජයේ ඉන්නවා මිනිස්සු අතර. එක එක්කෙනාගේ පිනේ ප්‍රමාණයට එක එක්කෙනා ධර්මය අල්ලන්නේ. සමහර අය ඉන්නවා කොච්චර ධර්මය ඇහුවත් ඒක අහනවා තේරෙනවා. හැබැයි Tamanට ප්‍රශ්නයක් ආපු ගමන් Tamanට ධර්මයේ ගලප ගන්න බැරි වෙනවා. ඒ වුණාට ඉතින් කියලා ආයෙතන්ට වෙනවනේ. ඒ වුණාට ඉතින් කියලා ආයෙතන්ට වෙනවා. තමන්ගේ ජීවිතය තුළින් ගල්ප ගන්න බෑ බොහෝ දෙනෙකුට. ඒ අතර සමහර අය ඉන්නවා ජීවිතේ නොසිතන අය ධර්මය අල්ලනවා. මේ බුද්ධ ශාසනය තුර ධර්මය අල්ලලා තියෙන මේ මහා උගත් වූ බුද්ධිමත් වූ මේ කාලේ හිටපු පඬිතුයෝ ත්‍රිවේදේ ඒ කාලේ ඉතින් අද වගේ උපාධි නෙමෙයි ත්‍රිවේදේ ප්‍රාරප්‍රාප්ත වෙච්ච මහා බමුණෝ උගත් වූ හැටියට හිටපු පඬිතුයෝ හිටේ අය නෙමෙයි වැඩිපුර. හිතන්න බැරි අය අසූචි කද කරගහගෙන සමාජයේම නිකන් කොන් වෙලා හිටපු මිනිස්සු යෝනිසෝ මනසිකාරය නැමැති දක්ෂතාවය තිබ්බා. මේ ධර්මය අවබෝධ කරන්න ඕන වෙන්නේ අහන ධර්මයේ තමා තුලින් ගලපලා බලලා විමසීමේ හැකියාව. ඒක හිඟන්නට තියෙන්න පුළුවන්. උගත් කියන කෙනාට නැති වෙන්න පුළුවන්. හිඟන්නාට තියෙන්න පුළුවන් තමන්ගේ තුලින් බැලීමේ දක්ෂතාවය. බුදුහාමුදුරනේ කාලේ හිටිය හිඟන්නෙක් සුප්‍රබුද්ධ කුෂ්ටි. ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා
රෙදි කෑල්ලකින් මුළු ඇඟම ලොකු අර ගෝණි රෙද්දකින් වගේ වහගෙන ඉන්නේ. කුෂ්ඨයක් ඇඟේ. ඉතින් මිනිස්සු කියන්නේ සුප්‍රබුද්ධ කුෂ්ටි කියලා හිඟන්නට. ඔය හිඟන මිනිස්සයා පාරේ හිඟමනේ යනකොට බොහෝ පිරිසක් එකතු වෙලා දන්සැලක්ද දන්නේ. කෑම දෙන්න තැනක්ද දන්නේ. යන්න ඕන කියලා අර සෙන ගස්සෙන් ඇතුළට ගියා. යනකොට බුදුරජාන් වහන්සේ අමෘතය බෙදනවා දහම් දෙසන තැන. එහෙම ඉතින් ඉස්සරහට ගියේ එකේ වාඩි වුණා. ආවේ කෑම ටිකක් හොයාගෙන එහෙම වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දි බැලුවා කවුද අද මේ පිරිස අතරින් ධර්මය අවබෝධ කරන පින්වන්තම කෙනා? බලනකොට සුප්‍රබුද්ධ කුෂ්ටි බුදු ඇසට යොමු වුණේ අර නගරේ ඉන්න හිඟන මිනිස්සයා. එතකොට බණ අහන්න ආපු 100,000 ගාණක් අතරේ පින තිබ්බේ අර මිනිස්සයාට. ඒ ජීවිතේ පෙර අකුසලයකින් කුෂ්ඨ රෝගියෙක් වෙලා ඒ වගේ දුක්ඛිත ජීවිතයක් ගත කරත් පෙර සසරේ කරපු පිනක් තිබ්බා. නිවන් දකින්න කරපු පින. බුදුරජාන් වහන්සේ ඒ පින මතු කරමින් ධර්ම දේශනා කරා. දේශනාව අවසන් වෙනකොට ඔහු සෝවාන් වුණා. බුදුරජාන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා ඔහු බොහෝම සතුටින් යනවා. මේක බලාගෙන හිටිය සක්‍ර දෙවියෝ. මේසා බණහපු පිරිස අතරින් ධර්මය අවබෝධ කරේ මේ සුප්‍රබුද්ධ කුෂ්ටි නගරේ ඉන්න හිඟන මිනිස්සයා. ඔහුගේ අවබෝධය පරීක්ෂාවක් කරන්න ඕන කියලා සක්‍ර දෙවියෝ අර හිඟන මිනිස්සයා පාරේ යනකොට බොහෝම ධනවත් සිටුවරයෙක් විදිහට වෙස් මවාගෙන ඉස්සරහට ආවා. ඇවිල්ලා කිව්වා කොහෙද යන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මම බණ අහලා යන ගමන් බුදුහාමුදුරන්ගෙන් බණ පදයක් ඇහුවා. ඊට පස්සේ දැන් අර සිටුවරයා කිව්වා අයියෝ ඒ බොරුනේ කියන්නේ. ඔබ පුළුවන් නම් මෙන්න මේක කියාගෙන යන්න මං ඔබට කහවණු 1000ක් දෙන්නම් කිව්වා. මේ නිකන් තමේ හිඟමන යන මිනිස්සයා. මං ඔබට කහවණු 1000ක් දෙන්නම් කිව්වා. කියන්න කිව්වා මමත් අර ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ බණ ඇහුවා. ඔය අනිත්‍යයි කිව්වට නිට්ටය දේවල් තියෙනවා. දුකයි කියලා කිව්වට සැප සහගත දේවල් තියෙනවා. අනාත්මයි කියවට ආත්මයි කියලා දෙයක් තියෙනවා කියලා කියාගෙන යන්න මම ඔබට කහවණු 1000ක් දෙන්නම් කිව්වා. අන්න බලන්න ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයාගේ තියෙන ඍජුභාවය. ඔහු කියන ඔබ කහවණු 1000ක් නෙමෙයි කහවණු ලක්ෂ ගණනක් මේ නගරේම මට දීලා සිටු තනතුර දුන්නත් මම නම් ඔය බොරුව කියන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ යමක් අනිත්‍යයි කියලා දේශනා කරා නම් ඒක ඒකාන්තයෙන් අනිත්‍යම තමයි කිව්වා. බුදුරජාණන් වහන්සේ යම් සංස්කාරයක් දුකයි කියලා දේශනා කරාද ඒක ඒකාන්තයෙන් දුකක්ම තමයි කිව්වා. බුදුරජාණන් වහන්සේ යම් සංස්කාරයක් අනාත්මයි මේක මම නොවේ මගේ නොවේ කියලා දකින්න කියලා පෙන්වනවා නම් ඒක ඒ වගේම තමයි කිව්වා. එතකොට අපිට පේනවා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයාට බොහොම ඍජු භාවයක් ඇති වෙනවා. කීයටවත් එයා තුනුරුවන් පාවලා දෙන්නේ මොන්නම හේතුවකටවත්. ධර්මයේ තුල අභිමානෙ රැක ගන්න. ඔබ අහලා ඇති දැන් උදේනි රජුරුවන්ගේ මාලිගාවේ බිසෝවරු ගොඩක් ඉඳලා ඉතින් රජවරුන්ට ඉස්සර හරියට අන්තපුරේ ඉඳලා තියෙනවා. එතකොට සාමාවතී ඇතුළු බිසෝවරු ගොඩක් හිටියා. ඒ මාලිගාවේ වැඩකාරියක් හිටියා කුජුත්තරා. කුජුත්තරා කියන්නේ කුදු ගැහිච්ච කෙනෙක්. වැඩකාරී සේවිකාවයි කියන්නේ වැඩ අර මාලිගාවෙන් වැඩ ටික කරනවා, කඩේ යවනවා, ඔක්කොම මල් ගේන්න යවනවා, ඔක්කොම වැඩ ටික කරන්නේ මේ කුජුත්තරා. සාමාවතී ඉන්න මාලිගාවේ කොටස හැමදාම මල් වලින් සරසන්න ඕනේ. ඒ වෙලාව හැමදාම උදේට සාමාවතී මොකද කරන්නේ? කහවණු 8ක් දෙනවා. ගිහිල්ලා මල් ගෙනෙන් කියලා දෙනවා. හොඳයි දේවිය කියලා යනවා. ගිහිල්ලා කහවණු 4ක් ඉනේ ගහ ගන්නවා. කහවණු 4ක විතරක් මල් ගන්නවා. අරගෙන ඇවිල්ලා කියනවා දේවිය මේ දීප මල් ටික කියලා. ඉතින් ওই ටිකෙන් සරසනවා. එතකොට කුජුත්තරා කොහොම කෙනෙක්ද නිකන් අවංකව හිතන් හිරත් නෙමෙයිද? හොරකම් කරනවා. කහවණු භාගයක් හොරකම් කරනවා. කහවණු 8න් 4ක් ඉනේ ගහ ගන්න. ඊළඟට බොරු කියනවද නැද්ද? දැන් ඒක වහගන්න බොරුත් කියනවා. මල් කාර්යය මෙච්චරයි දුන්නේ කියලා බොරුත්. එතකොට පන්සිල් තිබ්බද? නැහැ. දවසක් මල් ගේන්න යනකොට වෙළඳ පොලේ එදා සුමන මල් කාර්යයාගේ නිවසේ මල් නැහැ. ඊට පස්සේ හොයලා බැලින්නම් බුදුරජාන් වහන්සේ ඇතුළු සංඝයා දානෙකට වැඩලා නිවසට. ඒ වෙලාවේ ගියා කමක් නැහැ. දැන් අද ආපහු ඇරලා ගියොත් අර කහවණු 4ක් නැති වෙනවා.
මල් කාර්යයේ ගෙදර ගිහිල්ලා එළිය අයිනක වාඩිලා හිටියා. ඔය පින්කම ඉවර වුණාට පස්සේ තියෙන මල් ටික මං අරගෙන යනවා කියලා හිටියා. එදා බුදුරජාන් වහන්සේ දානේ වළඳලා භුක්තානුමෝදනා ධර්ම දේශනාවේදී බුදු ඇසින් බැලුවා. අද මේ පිරිස අතර ධර්මාවබෝධය ලබන්නේ කවුද කියලා බැලුවා. බලනකොට අර කෙලෝරක අයිනක වාඩි වෙලා ඉන්නවා මල් ටික ගෙනියන්න ආපු කුජුත්තර. සෝවාන් වෙන්න පින තියෙනවා. දැන් බලන්න දානෙට ආරාධනා කරපු මිනිස්සුත් නෙමෙයි. දානෙ දීපු අයත් නෙමෙයි. බණ අහන්න වාඩි වෙච්ච අයත් නෙමෙයි. එදා නිවන් දකින්න පින තිබ්බේ අර මල් ටික අරගෙන යන්න ඒකෙනුත් කීයක් හරි හොරකම් කරගන්න බලාගෙන ආපු කුජුත්තරාට පෙර සසරේ පින තිබ්බා. බුදුරජාන් වහන්සේ කුජුත්තර ආරමුණු කරගෙන දහම් දෙසුවා. බණ අහලා අවසන් වෙනකොට සෝවාන් ඵලයටපත් වුණා. දනිස් දෙකෙන් වැඳගෙන ඉස්සරහට ඇවිල්ලා සිරිපතුල් ළඟ නලල තියලා වැඳා. ස්වාමීනි අද පටන් මම දිවිහිමියෙන් බුදුන් සරණ යනවා. ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක සංඝයා සරණ යනවා. මේ ධර්මයේ හරියට වහපු දෙයක් ඇරලා පෙන්නවා වගේ. අන්ධකාරයේ හිටපු කෙනෙකුට ආලෝකයක් පහළ කරා වගේ. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා වගේ ස්වාමීනි කියලා බොහොම සතුටින් වැඳා. වැඳලා ගියා. ඒ වෙලේ ගිහිල්ලා එළියට ගිහිල්ලා සුමන මල් කාර්යයට කතා කරලා කිව්වා මට මල් ටික දෙන්න. මෙන්න කහවණු 8ම තියෙනවා. මට කහවණු 8ක මල් ඕන කිව්වා. වෙනද ගත්තේ 4 නෑ මට 8ක මල් ඕන කිව්වා. දැන් මල් දෙගුණයක්. ගිහිල්ලා සාමාවතීට දුන්න සාමාවතී මේ මල් ටික. සාමාවතී බැලුවා වෙනද හැමදාම මල් ගෙනාවේ මේකෙන් භාගයයි. ඇත්ත කියාපන් කිව්වා මෙච්චර මල් ගොඩක් කොහෙන්ද? ඊට පස්සේ දැන් සෝවාන් වුණා කියන්නේ ආර්යකාන්ත සීලයෙන් යුක්ත වෙනද හොරකම් කරා දැන් හොරකම් කරේ නැහැ. හරියට කහවණු වටේම මල් ගත්තා. ඇත්තම කීවා දේවිය මං ඉස්සර හොරකම් කරා. මං ආයේ කවදාවත් හොරකම් කරන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ දැන් දේවියයි අර අනිත් අයයි අහගෙන හිටියා මේ මොකද මේ වුනේ? මං ඉස්සර හොරකම් කරා මං ආයි හොරකම් කරන්නේ මං ආයි බොරු කියන්නේ නැහැ. මොකද්ද උඹේ මේ වෙනස කියලා ඇහුවා. ඒ අහපු වෙලාවේ අත් දෙක නල්ලට අරගෙන බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න දිශාවට හැරිලා බුදු ගුණ කියලා වන්දනා කරලා කියනවා මට බුදුරජාන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. මම බණ ඇහුවා. මගේ ජීවිතේ වෙනස් වුණා. මං සීලයක පිහිටියා. එතකොට සාමාවතී ඇතුළු පිරිස කියනවා අනේ මටත් මේ බණ පදයක් අහන්න සලස්සන. අනේ අහපු බණ ටික එක ගාථාවක් හරි මට කියන්න කිව්වා. ඒ වෙලාවේ කුජුත්තරා කියනවා දැන් කුජුත්තරා කියන වැඩකාරී. දැන් කවුද මේ බණ කියන්නේ කියලා අන කරන්නේ? රජ්ජුරුවන්ගේ බිසව. කුජුත්තරා කිව්වා කියන ඕන දෙයක් කරන්නම් කඩේ යන්න කියෝ කඩේ යනවා. කුණු අදින්න කියෝ කුණු අදින්න. තියෙන ඔක්කොම වැඩ ටික කරනවා. හැබැයි බණ කියන්න නම් බෑ කියෝ. බණ කියනවා නම් මාව සුවඳ පැන් වලින් නාවන්න කියෝ. වටිනා සලුවක් දෙන්න කිව්වා මට ගෞරවණි මේ වැරහැලි ඇඳගෙන බණ කියන්නේ නැහැ කිව්වා. ධර්ම ගෞරවයක් තියෙන්න ඕන කිව්වා. උස් ආසනයක් පනවන්න කිව්වා. මං උස් ආසනයක වාඩි වෙලා බණ කියන්නම් රජ්ජුරුවන්ගේ බිසෝවරු වුණත් බිම ඉඳගෙන බණ අහන්න කැමති නම් බණ අහන්න කිව්වා. එතකොට බලන්න කාගේද දැන් නීති ටික? කුජුත්තරාගේ. ඔළුව ඉදිමිච්ච බිසෝවරු එහෙම හිටියානන්නේ. එතනින්ම ඉවරයි. තියාගනින් උඹේ බණ කියලා ගහලා පන්නන්න නැද්ද එහෙනම් ඈ? පෙර පින තිබ්බා. සාමාවතී ඇතුළු පිරිසට පින තිබ්බා. ඒ අයත් කල්පනා කරා ඇත්තනේ නම් එහෙනම් මේ නම් මහා උතුම් ධර්මයක් වෙන්නේ නැති. කට්ටියම එකතු වෙලා සුවඳ පැන් වලින් නෑවුවා. වටිනා සලුවක් දුන්නා මෙන්න ඇඳ ගන්න කිව්වා. උස් ආසනයක් පනවලා 500 දෙනා බිම වාඩි වෙලා කිව්වා නේ කුජුත්තරාවනි ඒ ධර්මය අපිට කියන්න කිව්වා. ආසනයේ ළඟට ගිහිල්ලත් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න දිශාවට හැරිලා බුදු ගුණ කියලා වැඳා. වැඳලා අර අහපු බණ ටික විස්තර කර බොහොම ලස්සනට බණ කිව්වා. ගිහි ශ්‍රාවකයෝ අතර බුදුහාඳුරන්ගේ දේශනාවල තියෙනවා සෝවාන් වෙනකොට සිව්පිලිසිඹියා ඥාන ලැබලා තියෙන බුද්ධ ශාසනයේ 5 දෙනයි කියලා. ශාසනයේටම. පැවිද්දන්ගෙන් ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙනකොටම සිව්පිලිසිඹියා ඥාන තිබ්බා කියලා. ගොඩක් රහතන් වහන්සේලාට රහත් වෙනකොට පිහිටන්. ගිහි අයගෙන් කුජුත්තරා කියන්නේ සෝවාන් වෙනකොට සිව්පිලිසිඹියා ඥාන ඇතුව පහළ වෙච්ච පිනක් තිබ්බා. පුංචි බණ පදයක් ඇහුවා නම් ඒක විස්තර කර ලස්සනට කෙනෙකුට තේරුම් කරමින් බණ කියන්න දක්ෂයි.
අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන සිව්පිලිසිබියා ඥාන ඇතුව ධර්ම දේශනා කරන්න පුළුවන්. බණ අහලා ඉවර වෙනකොට සාමාවතී සාදුකාරයක් දීලා කිව්වා කුජුත්තරාවනි අද ඉඳන් කහවණු 16ක් දෙනවා කිව්වා. කහවණු 8ක් ඔබ තියාගන්න කිව්වා. කහවණු 8ක මල් ගේන්න. අර කහවණු 8 Tamanට දෙන දේ ඒක ඔබට දෙන්නේ ඔබ වෙනදා වගේ අද වගේ මල් ගේන්න ගිහිල්ලා මල් විතරක් අරන් එන්නේ නැතුව බුදුරජාන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා හොයාගෙන ගිහිල්ලා එදා දවසේ උන්වහන්සේ දේශනා කරන බණ පදේ අහගෙන එන්න කිව්වා. ඒ බණ ටික අහගෙන ඇවිල්ලා අනේ මේ වගේම හැමදාම අපිට මාලිගාවේ බණ කියන්න කිව්වා. රජ්ජුරුවන්ගේ බිසෝවරුන්ට මාලිගාවෙන් යන්න දෙන්නේ නැහැ. කොටු කරගෙන ඉන්නේ. කුජුත්තරා තමයි නගරේ එළියට යන්නේ. ගිහිල්ලා අර බණ ටික අහගෙන ඇවිල්ලා හැමදාම මේ බණ ටික කියලා දෙනවා. ඔය බණ අහලා සාමාවතිය ඇතුළු 500ම මාලිගාවේ භාවනා කරා. ධර්මයේ වැඩුවා, ගුණ ධර්ම පිරුවා. ඔහොම බණ භාවනා කරගෙන යනකොට ධර්මයේ දියුණු කරනකොට සමහරව ඉන්නවනේ සමාජය තුල සිල් ගන්න කෙනාට වෛර කරන අය නැද්ද? පින්කම් කරන කෙනාට වෛර කරන අය ඉන්නවා. පිනට ගරහන අය නැද්ද? ඕන තරම් ඉන්නවා. උදේනි රජ්ජුරුවන්ගේම තව බිසවක් හිටියා බුදුන්ට වෛර කරන මාගන්දියා. තුනුරුවන්ට වෛර කර හිටියේ. බුදුන් සරණ ගියායගෙනුත් පලිගත්තා. ඒ වෙලාවේ රජ්ජුරුව කැරැල්ලක් සංසිඳවන්න යනකන් ඉඳලා දෙන්නම් වැඩේ කියලා අර මාලිගාවෙම කණුවල රෙදි පාංකඩ උතලා ගිනි ගන්න තෙල් දාලා ගිනි තිබ්බා. ගොඩ නැගිල්ල කොටු කරලා. ස්වභාවිකව ගිනි ගත්ත විදිහට කට්ටිය ධම්මලා ගිනි තිබ්බා. දැන් සාමාවතිය ඇතුළු 500 කුජුත්තර එළියට ගිහිල්ලා බේරුණා. අර 500ම කොටු වුණා. ගිනි ගන්න ගොඩ නැගිල්ල ඇතුළේ දැන් කවුරුත් නැහැ. සාමාවතිය කියන නැගනිවරුනි අපිට දැන් බේරෙන්න අතක් නැහැ කියෝ. අපිට තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විතරයි. අපි ධර්මයේ සිහි කරගමු කියෝ. 500ම වාඩි වෙලා ගිනි ගන්න ගොඩ නැගිල්ල ඇතුළේ මෛත්‍රී වැඩුවා. ගින්නෙන් පිච්චෙනකොට යම් වේදනාවක් ඇද්ද ඒ තුල වේදනානුපස්සනාව වඩන්න කියෝ. අර 500ම වේදනානුපස්සනාව වැඩුවා. අනාගාමි වෙලා සුද්ධාවාස බඹල අර ගොඩ නැගිල්ලත් එක්කම පිච්චිලා මැරුණා. හැබැයි බුදුහාඳුරු දේශනා කරා දැන් ඒ අය සුද්ධාවාස බඹලව කියෝ. අනාගාමි වෙච්ච අය තමයි බඹලව උපදින්නේ. එතකොට බලන්න ගින්නෙන් පිච්චිලා නිකන් ස්වභාවික ගින්නක් නෙමෙයි පුච්චලා මැරුවේ. ඒ ධර්මයේ සිහි කරගෙන සුගතිය යන්න පුළුවන් වුණා. ඒ නිසා පින්වතුනි ජීවිතේ මරණය කියන එක කවදා කොතන කොයි මොහොතේ Taman කරා එනවද කියන්න බෑ. වයස පිළිවෙලටද යන්නේ? එහෙම එකක් නෑ. සමහර වෙලාවට දෙමව්පියෝ ඉදිරියේ දරුවෝ ඉස්සර වෙනවා. ස්වාමියා ඉදිරියේ බිරිඳ ඉස්සර වෙනවා. බිරිඳ ඉදිරියේ ස්වාමියා ඉස්සර වෙනවා. අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මලකෙවල් 10ක් එතන. ඒක හැම වෙලාවෙම හිතන්න. ඉපදුනා නම් නත්ති ජාත සමරණ. නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඒක සිහි කරලා මරණ සතිය වඩන කෙනාට තමයි අප්‍රමාදීව ධර්මය අල්ලන්න පුළුවන්. අප්‍රමාදී ඒක තමයි බුදුහාමුදුරුවෝ අගය කරන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ දේශනා කරේ මොකද අන්තිමට? හඳ දාන බික්කවේ ආමන්ත්‍ය මහණෙනි අවසාන වශයෙන් ඔබලා අමතනවා කිය. වය ධම්මා සංඛාරා ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. හැමදේම හටගෙන පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කිය. අප්‍රමාදී වෙන්න. සීල් රකින්නවා කියන එක අප්‍රමාදීව සීල් රකින්න. පස්සේ බැරිය කී හිටියොත් මැරෙන්න වැටෙනකම් කරගන්න දෙයක් නැති වෙනවා. දන් දෙනවා කියන එක අප්‍රමාදීව Tamanට පුළුවන්. දැන් අපේ ප්‍රශ්න ඔක්කොම විසඳගෙන පින්කම් කරන්න හිටියොත් හම්බෙයිද? කවදාවත් මේ ප්‍රශ්න ඉවරයක් වෙන්නේ නැහැ. එක ප්‍රශ්නයක් විසඳෙනකොට තව එක දිගට ප්‍රශ්න පෙළක්. ඒක තමයි ජීවිතේ. හෙන ගෙඩි පාත් වෙනවා වගේ එක දිගට කරදර කොච්චර ප්‍රශ්නද නේ. ඒ අතරේ පුළුවන් තරම් පිනක් කරගන්න. අපිට හිතා ගියොත් දරුවන්ගේ ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න, ඉඩම් වල ප්‍රශ්න, අවශ්‍යතාවය හැම වෙලෙම නැති බනේ නැද්ද ගෙවල් වල? එතකොට ඒක තමයි ස්වභාවය. හැබැයි ඒ අතර ඔය ඔක්කොම විසඳගෙන පින් කරනවා කියලා හිටියොත් කවදාවත් පිනක් කරන්න හම්බෙන්නේ නැහැ.
ඒ ප්‍රශ්නේ එහෙමම තියෙද්දි අපි මැරෙනවා. ඊට කලින් පින් කරගන්න මොනවා හරි පිනක් කුසලයක් ජීවිතේ රැස් කරගන්න. ඒ කරන පින සිහි කර කර සතුටු වෙන්න. බුදුහාඳුරෝ පෙන්නවා මහණෙනි රජෙක්වත් පංචකාමයන් තුල කවදාවත් තෘප්තිමත් වෙලා මැරිච්ච කෙනෙක් බුදු ඇසින් දකින්නේ නැහැ කියනවා. එක රටක් රජෙක් වුණාට පස්සේ ඊළඟ රටත් අල්ලගන්න හිතෙනවා. සක්විති රජ කෙනෙකුටවත් ඇති කියලා හිතෙන්නේ නැහැ කියන පංචකාමයන් විඳලා. ඒක තමයි කෙලෙස් වල හැටි. බුදුහාඳුර උපමාවකට පෙන්නනවා මහණෙනි රන් කහවණු වැස්සක් වහිනවා. මේක උපමාවක්. අහසින් වතුර නෙමෙයි කහවණු වැටෙනවා. එතකොට රන් කහවණු වැස්සක් වැහැලා දැන් බෙල්ලටම හිර වෙලා ඉන්නේ යට වෙලා. ඒත් හිතෙනවලු දැන් හුස්ම ගන්න පොඩ්ඩක් නහය උඩට තියනවා එච්චරයි. ඒත් හිතෙනවලු තව ටිකක් වහිනවනම් කවදාවත් තෘප්තියක් ලැබෙන්නේ නැහැ කියන ඇති කියලා හිතෙන්නේ නැහැ කියන. ඒක තමයි ජීවිතේ හැටි. ඒ නිසා පින් කරගන්න. පුළුවන් තරම් පින් කරගන්න. ඒ කරන පින හිතන්න. දැන් පිනක් කරාට පස්සේ පින සිහි කරන්න. ඒකනේ ඉස්සර මිනිස්සු පින් පොතක් තියාගත්තේ. ඔබේ ජීවිතේ කරපු පුංචි පින හරි හිතලා සිහි කරලා බලවත් කරන්න. ඒකත් ඇති එතකොට මරණ මංචකයේ පින සිහි කරගන්න පුළුවන් කියන විශාල ජයග්‍රහණයක්. මොකද බොහෝ වෙලාවට හිතට එන්නේ කුසලයකවත් පිනවත් නෙමෙයි වැඩිපුරම හිතට ඇදිලා ඉන්නේ මොකද්ද? අකුසල් පැත්ත. ඒකට හේතුව හිත පිහිටලා තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගේ පිහිටපු හිතක් අපිට තියෙන්නේ. අකුසල මූලයන්ගේ පිහිටපු හිත ඇදෙන්නේ කුසලයට නෙමෙයි අකුසලයටමයි. හැම වෙලෙම හිත ඇදෙන්නේ අකුසල් පැත්තටමයි. කුසලයකට හරවනවා කියන්නේ ලේසි නෑ. අමාරු. ඊළඟට අපේ පවුල්වල ඔක්කොම අපිට ඕන විදිහට මේ ධර්මයේ තුල හදාගන්න පුළුවන්ද? බෑ. එහෙම හදන්න බෑ. තනියෙන් හරි පිනක්ද සීල් ගන්න හැමෝම එකතු කරගෙන සීල් ගන්න හිටියෝ කවදාවත් ඕක වෙන්නේ නැහැ. පින් කරන එකත් එමේ ඊයේ දානේ මහත්තයෙක් ඇවිල්ලා මේ චෛත්‍යයට කියලා රුපියල් 25000ක් දුන්නා. මං ඉතින් එන්න පොඩ්ඩක් ඉන්න කියලා රිසිට් එකක් ලියනවා. අනේ හාඳුනේ රිසිට් එපා කීවා. මං කිව්වා සමහරු නම් ඉතින් එපා කියනවා ඉතින් සද්ධාවට. ඉතින් අර මම ලියන නිසා වෙන්නේ මං කිව්වා නෑ මහත්තයා ඕක තියාගන්න පින් පොත කාලෝ ගන්න කිව්වා. මං කිව්වා Tamanට සිහි වෙන්න හරි මම මෙහෙම පිනක් කරා මේ සෑය වෙනුවේ කවදා හරි දකින්නකොට මතක් වෙනවනේ. ඒකත් පිනක්නේ. කියලා කල්පනා කරලා කිව්වා ඒ උනාට හාඳුනේ එපා කිව්වා. ඊට පස්සේ ඉතින් මං දැන් ලියනවා. අනේ හාඳුනේ එපා කිව්වා. මං බැලුවා මෙච්චර මේ එපා කියන්නේ ඇයි කියලා. මං කිව්වා කමන්නේ මහත්තයා දැන් මේ ලියපු එකනේ. එහෙනම් මේක ගෙනි. මං හිතුවා ඇයි ඇත්තම කියන්න කියලා. ඕක හාඳුනේ කලිසමේ සාක්කු ඒවත් තිබිලා ගෑනට අහුනොත් ඉවරයි කිව්වා. එතකොට පින් කරන්නේ බයේ. මං ඉතින් දුන්නා මග විසි කරගෙන යන්නේ නැති ගෙදර නම් ගෙනියන්නේ නැති ඇති. එතකොට පේනවා පින් කරන්නේ ඉන්නේ කොච්චර බයින්ද කියලා. සමහරලාට වෙන කොහේ හරි යනවා කියලා ඉන්නේ නැත්තේ. ආධාරය දීලා යන්න. එච්චර බයෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ නිසා අපිට ඔක්කොම ගැළපෙනයි ජීවිතේ හම්බෙන්නේ. සමහර වෙලාවට සිල් රකින්නවට කැමති නෑ. සිල් ගන්න යනවට විරුද්ධයි. බණක් අහනවට කැමති නෑ. බණ පොතක් කියවනකොට බැනගෙන යනවා. එහෙම තමයි පෞල් පරිසරවල. ඒ නිසා ගැටි හිටියොත් අපිටම අකුසල් රැස් වෙනවා. මෛත්‍රියෙන් ජීවත් වෙන්න. ඒ අය රැස් කරගත්ත කර්ම ඒ අය ගෙනියයි එච්චරයි. එහෙම හිතන්න. මොනවා කරන්නද මේ හැමෝම සංසාරේ තම තමන් රැස් කරගත්ත කර්ම අරගෙන යන පිරිසක්. එහෙම හිතන්න. එහෙම හිතලා ඒ අය වපුරපු දේවල් ඒ අය නෙලාගෙන සසර යනවා. මම යමක් වැපිරුවොත් ඒකේ විපාක මට අරගෙන සසර යන්න වෙනවා. ඒ නිසා මම මගේ හිත රැක ගන්නවා කියලා ද්වේෂයක් වෛරයක් බලවත් වෙන්න ඉඩ නොදී තමන්ගේ හිත ධර්මයෙන් මෛත්‍රියෙන් රැක ගන්න තමන් පිනක් දහමක් කරගන්න. එහෙම නැතුව කවුරුත් නැහැ බේර ගන්න. ධර්මයේ දියුණු කරගත්තොත් ධර්මයෙන් බේරෙනවා එච්චරයි. ඒ නිසා මෙන්න මේ කරුණ ටික කෙටියෙන් හරි පුරුදු කරන්න. සද්ධාව. අපිට සුගතිය හරි යන්න නම් පළවෙනිම දේ සද්ධාව තියෙන්න ඕනේ. බුදු ගුණ ටික හිතන්න, දහම් ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න. දැන් බලන්න දජග්ග සූත්‍රේ බුදුහාඳුර පෙන්වන්නේ බයංවා, චම්බිතත්තංවා, ලෝමහංසෝවා. ජීවිතේ එක පාට බය වෙන අවස්ථාවක් එනවා.
තැති ගන්නවා. එහෙම වෙලා නැහැ දෙකපාරට. ලොමු දැහැ ගන්නවනේ සම්පූර්ණයෙන්. ගල් ගැහිලා වගේ යනවා මිනිස්සු. මොකක්ද කරන්න කියලා හිතා ගන්න බෑ. දුවා ගන්න බෑ, කකුල් පන නැති වෙනවා. එහෙම වෙනවා මිනිස්සුන්ට. ඒ වගේ වෙලාවක එකපාරට Tamanට හිතන්න කියන්නේ බුදු ගුණ ටික හිතන්න. බුදුරජාණන් වහන්සේ නිකලෙස් කෙනෙක්. උන්වහන්සේ බය තැති ගැනීම දුරු කරපු කෙනෙක්. කෙලෙස් තුල තමයි බිය තැති ගැනීම උපදින්නේ. එහෙම වෙලාවක හිතන්න කියනවා මං සරණ ගිය බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් අරහං සම්මා සම්බුද්දයි. විද්‍යාචරණ සම්පන්නයි සුගතෝ ලෝකවිදු. බුදු ගුණ ටික හිතාගෙන යනකොට අර බය තැති ගැනීම එහෙම නැති වෙනවා කිය. හදිසියවත් බුදු ගුණ හිතා ගන්න අමතක වුණොත් බුදු ගුණ හිතා ගන්න අමතක වෙන්නේ නැත් සමහරවිට. බය වුණාම බෑ. ඉතිපිසෝ අරහං භගවා බුද්ධෝ කියනවා. ඔක්කොම පටල ගන්නවා. ඔකේ පිළිවෙල මතක් වෙන්නෙත් නැහැ. බය වුණාට පස්සේ ගාථා මතකත් නැහැ සමහරවිට. ධර්මීය ගුණ එකපාරට බුදු ගුණ හිතා ගන්න අමතක වුණොත් ධර්මීය ගුණ වශයෙන් හිතන්න කියන. එහෙමත් අමතක වුණොත් ශ්‍රාවක සංඝයාව ගුණ. ඕක තමයි දජග්ග සූත්‍රය උගන්වන්නේ. මහණෙනි බයක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් තුනුරුවන් ගුණම හිතන්න කියන. මරණ මොහොතේ පවා මරණ බය යටපත් වෙන්න නම් තුනුරුවන් ගුණ තමයි බලවත්ම. බොහෝ දෙනෙකුට මරණ මංචකේ කරපු අකුසල් යටපත් කළා කුසලයක් බලවත් කරන්න නම් සද්ධාව බුදු ගුණ තුල හිත පිහිටවන්න. ඒක පුංචි දෙයක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ පෙන්නනවා මහණෙනි බුදුරජාන් වහන්සේගේ ජීවිතේ 4 ස්ථාන කියලා ඔබ අහලා ඇතිනේ. මව් කුසින් ලෝකයට බිහි වෙච්ච තැන. ප්‍රථම ධර්ම දේශනාව කළ තැන. ඊළඟට බුද්ධත්වයට පත් වෙච්ච තැන. පිරිනිවන් පාවා දාලා තැන. මේවට කියන්නේ 4 ස්ථාන. බුදුරජාණන් වහන්සේ දේශනා කරා යමෙකුට මරණ මංචකේ මේ ස්ථාන වලින් එකක් සිහි වුණත් ඒකාන්තයෙන් සුගතිය කියලා. පිරිනිවන් පාන වෙලාවේ දේශනා කරේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මයි සද්ධා මත්තම් පේම මත්තම් සබ්බේතේ සග්ග පරායන. යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් ඒ සියලු දෙනා සුගතිය උපදිනවා කියනවා. ඒ නිසා සද්ධාව දියුණු කරගන්න දක්ෂ වෙන්න, ධර්මයේ දියුණු කරගන්න දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය අපි මරණයට ලං වෙනවා. පින් කරගන්න. සද්ධාව පැත්තම බලවත් කරගන්න. ඊළඟට සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාවට කියන්නේ සීක බල. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. එහෙමනම් මේ කරුණෝ මේ ගුණ ධර්ම ඒවට කියන්නේ සීක බල ඔබ හැම දිනා තුලම ඇති කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. අද මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින්. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා ආශිර්වාද කරමු. වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි.